හොඳයි පුතාලා අපි එතකොට 2019 O level ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන සංඛ්‍යානීය කියන සිද්ධාන්ත කොටසට අදාළව එන අනිවාර්ය ප්‍රශ්නය සාකච්ඡා කරමු. මෙන්න මෙහෙම කියනවා එක්තරා මුරපදයක පාස්වර්ඩ් එකක් මුල් සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතරින් එකිනෙකට වෙනස් ඉලක්කම් දෙකක් බව දී ඇත. මෙම මුරපදයේ පළමුවන ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියූ සරසම කාඩ්පත් 5ක් අතුරින් එකක් අහඹු ලෙස ගනී. ඉන්පසුව ආපසු නොදමා දෙවැනි ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාඩ්පතක් අහඹු ලෙස ගනී. එතකොට පළවෙනි කාඩ්පතේ ඉලක්කම සහ දෙවෙනි කාඩ්පතේ ඉලක්කම විදිහට මේ කොටු දැල ඇඳලා පෙන්නලා තියෙනවා. ශිෂ්‍යයා අහඹු ලෙස ගන්නා කාඩ්වල තිබූ ඉලක්කම් දෙක දැක්වෙන නියැදි අවකාශය කොටු දැල්ලෙහි කතර ලකුණු යොදා සලකුණු කරන්න. එතකොට පුතේ පළවෙනියටම පළවෙනි කාඩ් එක ගත්තොත් දෙවෙනියට එක කියන කාඩ් එක ගන්න විදිහක් නෑ. දෙවෙනියට දෙක කියන කාඩ් එක ගත්තොත් පළවෙනියට දෙක කියන කාඩ් එක ගත්තොත් දෙවෙනියට දෙක කියන කාඩ් එක ගන්න විදිහක් නෑ. තුන්වෙනියට පළවෙනියට 3 කියන කාඩ් එක ගත්තොත් දෙවෙනියට 3 කියන කාඩ් එක ගන්න විදිහක් නෑ. ඒ කියන්නේ මෙන්න මේ හරහා යන කතර ටික එන්නේ නෑ. ඊටු කතර ටික එනවා. පැහැදිලිද පුතාලා? ඔන්නෝම එනවා. හොඳයි. ඊට පස්සේ අපෙන් අහනවා මෙහෙම දෙයක්. මුරපදයේ ලබාගත් පසු මුරපදයේ ලබාගත් අපෙන් අහනවා ඊට පස්සේ මුරපදයේ ලබාගත් පළමුවන ඉලක්කම උත්තේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා කුඩා බවත් පසුව අනාවරණය කරගෙන ඇත. පළමු එක උත්තේ දෙවන ඉලක්කමට වඩා කුඩයි. මෙම කොන්දේසි සපුරාලන සිද්ධිය නියැදි අවකාශය මත ලකුණු කර එහි සම්භාවිතාව ගණනය කරන්න. පුතේ බලන්න පළමුවෙනි සංඛ්‍යාව උත්තේ වෙන සංඛ්‍යා ටික 1 3 5 ඔය ටික. හැබැයි ඉලක්කම ලබාගත් දෙවන ඉලක්කමට වඩා මෙම ඉලක්කම මෙන්න මේ ඉලක්කම් 3 දෙවෙනි ඉලක්කමට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට එක ගත්තොත් දෙවෙනි කාඩ්පතේ 2 එන්න පුළුවන්. 3 එන්න පුළුවන්. 4 එන්න පුළුවන්. 5 එන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි 3 ඉලක්කම ගත්තොත් ඊගාට දෙවෙනි කාඩ්පතේ 1 આવොත් ඒක ගන්න විදියක් නැහැ නේ පුතේ. 3 කියන එක කෙනා එකට වඩා ලොකුයිනේ. 3 කියන එක කෙනා ගත්තොත් අනිවාර්යෙන් දෙවෙනි කාඩ්පතේ එන්න ඕනේ 4 සහ 5. 5 කියන ඉලක්කම ගත්තොත් මේ එකක්වත් එන්න විදියක් නෑ. ඇයි 5 කියන එක කෙනා ලොකුයි 1 2 3 4ට වඩා. එතකොට එන්නේ මෙන්න මෙහෙම එකක් නේද? ඔය ටික නේද? එතකොට මෙතන කීයක් තියෙද? 1 2 3 4 5 6. එතකොට 6ක් තියෙනවා. සම්පූර්ණ නියැදි අවකාශයේ කොච්චරක් තියෙනවද? එතකොට පුතේ මේ කොටසේ සම්පූර්ණයෙන් 6ක් තියෙනවා. නියැදි අවකාශයේ ඔක්කොම කීයද? නියැදි අවකාශයේ 5 25යි 25න් 5ක් නෑ. ඒ කියන්නේ 20යි. දෙකෙන් බෙදුනොත් දෙවරක් 3යි දෙවරක් 10යි 10න් 3යි කියලා එනවා. පැහැදිලි නේද? හොඳයි.
ඊට පස්සේ සම්පූර්ණයෙන් B කොටසට යනවා අපි. බලන්න B කොටසේ කියන දේ. අපිට කියනවා කිසියම් රෝගයක් පැතිරී යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20 දෙනෙක්ද කාන්තාවෝ 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ. එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගීන් පෙළුණු අතර පිරිමි අය අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගය වැළඳී තිබීමේ සම්භාවිතාව 0.6යි. බලන්න පුතේ පිරිමි 20යි කාන්තාවෝ 16යි. සියලු කාන්තාවන්ටයි පිරිමි අයගෙන් 0.6කට සම්භාවිතාවක් සහිත කට්ටියකට තමයි නේද රෝගය වැළඳිලා තිබුණේ. මෙම සියලු දෙනා අතුරින් අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකු පිරිමියෙකු හෝ කාන්තාවක වීම හා රෝගය වැළඳුණු හෝ නොවැළඳුණු අයෙක් වීම පිළිබඳව සම්භාවිතා දැක්වීම සඳහා අඳින ලබන රුක් සටහනක කොටසක් දැක්වෙනවලු. අපිට කියනවා රුක් සටහන සම්පූර්ණ කරන්න. කොහොමද අපි එතකොට කරන්න ඕනේ පුතේ? දැන් බලන්න සම්පූර්ණයෙන් ඔක්කොම පිරිමි 20ක් සහ කාන්තාවෝ 16 දෙනෙක් ඉන්නේ. එතකොට ඔක්කොම කට්ටිය කීයද? සම්පූර්ණ කට්ටිය 20 ධන 16 නේ. ඔක්කොම එනවා 36ක්. එතකොට 36න් පිරිමි 20යි ගැහැණු 16යි. 36න් 20ක් පිරිමි. 36න් 16ක් ගැහැණු. පැහැදිලිද? ඊට පස්සේ පිරිමි අයගෙන් රෝගය වැළඳීම හා නොවැළඳීම. රෝගය වැළඳීම මේක රෝගය වැළඳී නොතිබීම. ඔසේ පිරිමි අයට 0.6ක සම්භාවිතාවක් තමයි රෝගය වැළඳිලා තියෙන්නේ. ඉතින් පිරිමි අයගෙන් මෙතන එන්න ඕනේ සම්භාවිතාව 0.6යි. ඉතින් වැළඳිලා නැත්තේ එකකින් අඩු වෙන්න බෑ 0.6. 0.4යි. පැහැදිලි නේද? කාන්තායට ආයේ කඳින්න දෙයක් නෑ. කාන්තායගෙන් සියල්ලටම රෝගය වැළඳිලා. රෝගය වැළඳී තිබීම උචේ සියල්ලටම සම්පූර්ණයෙන්ම සම්භාවිතාව දැන් ඔය කියන්නේ 16න් 16 දිනටම හැදිලා තියෙන්නේ. එතකොට ආයි වැළඳිලා නැති අය නෑ. පැහැදිලි? ඒතකොට ඒක වෙනම අඳින්න දෙයක්වත් නෑ. මේක ලිව්වේ නැතත් ලකුණු හම්බෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකු එම රෝගයේ වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාව සොයන්න. එතකොට රෝගය වැළඳිලා තිබීමේ සම්භාවිතාව හොයන්නයි කියලායි අපිට කියන්නේ. අපි මොකද කරන්නේ? රෝගය වැළඳිලා තියෙන අයගේ සම්භාවිතාව මේකනේ වැළඳිලා තියෙන පිරිමි අය 36න් 20 වැඩි කිරීම 0.6. මෙතන රෝගය වැළඳී තිබීම 36න් 16 වැඩි කිරීම 1. පුතේ මේක සුළු කරලම දාමුද අපි? මෙන්න මෙහෙම එනවා. 36න් දෙවරකයි 12යි. මෙතන 36න් 16යි. එහෙම නේද? එතකොට රෝගය වැළඳිච්ච කෙනෙක් වීමේ සම්භාවිතාව අපි හොයනවා 36න් 12 ධන 36න් 16. 36න් 6යි 2යි 8යි 1යි 1යි 2යි 28යි. 4න් බෙදනවනේ පුතේ. 4 වරක් 9යි 4 වරක් 7යි. 9න් 7යි කියලා එනවා උත්තරේ. පැහැදිලි නේද?
ඊගාවට අපි බලමු පුතේ 2018 ඕලෙවල් ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙන සම්භාවිතාව හා සංඛ්‍යානයට අදාළ ගණන්. බෑගයක් තුළ එකම ප්‍රමාණයේ වැනිලා රස ඇති කිරි පැකට් 3ක්ද චොක්ලට් රස ඇති කිරි පැකට් 2ක්ද ඇත. කමලා අහඹු ලෙස කිරි පැකට්ටුවක් ඉවතට ගත් පසු නිමලාද අහඹු ලෙස කිරි පැකට්ටුවක් ඉවතට ගනී. ඉහත පරීක්ෂණයේ නියැදී අවකාශය දී ඇති කොටු දැල මත X ලකුණ යොදා නිරූපණය කරන්න. වැනිලා රස ඇති කිරි පැකට් V123 මගින්ද චොක්ලට් රස ඇති කිරි පැකට් C123 මගින්ද දැක්වේ. හොඳයි පුතේ. එතකොට දැන් කමලා ගත්තොත් එimhe කමලා ගත්තු වැනිලා කිරි පැකට් එක නිමලාට ගන්න විදිහක් නැහැනේ. එතකොට මේ මෙතන කැපෙන්නේ නැහැ. කමලා ගත්තු දෙවෙනි වැනිලා පැකට් එක නිමලට කවදාවත් ගන්න වෙන්නේ නැහැ. එහෙම නේද? එතකොට අර මේ මැද්දෙන් යන ඉර කැපෙන්නේ. ඊටු ටික තමයි කොටු දැලේ අපිට අඳින්න වෙන්නේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපි අහනවා දෙදෙනාම වැනිලා රස ඇති කිරි පැකට් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැලේ වට කර දක්වා එහි සම්භාවිතාව සොයන්න. දෙදෙනාම වැනිලා මේ බලන්න. මේ ටික නේද? ඔන්න ඔය ටික තමයි පුතේ දෙදෙනාම වැනිලා ලබා ගන්න කොටස. සම්භාවිතාව හොයන්නයි කියන්නේ මෙතන කොටු කීයක් තියෙද? 3යි 6ක් තියෙනවා. සම්පූර්ණ එක කීයද? 1 2 3 4 5. 4 5 25න් අඩු වෙන්න ඕනේ 5. ඒ කියන්නේ 20ක්. 20න් 6යි. එතකොට දෙකෙන් බෙදුනොත් එම පැහැදිලිද පුතේ? එතකොට සම්පූර්ණ කොටස මේ මෙතන ඉතුරු කොටු දැලේ අපි වෙන් කරගත්තු කොටසේ 6ක් තියෙනවා. සම්පූර්ණ කොටස 5 20න් අඩු වුණා 5ක් 20යි. දෙකෙන් බෙදනවා දෙවරක් 3යි. දෙවරක් 10යි. 10න් 3ක් කියලා එනවා පුතේ සම්භාවිතාව. හරි. ඊට පස්සේ අහන දේ බලමු අපි. ක්‍රීඩා කණ්ඩායමක් ඔවුන් සහභාගී වන ප්‍රථම තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 5න් 3ක්. ඔවුන් ප්‍රථම තරගයේ ජයගත හොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7ක්. ප්‍රථම තරගයේ ජය ගැනීම 5න් 3ක්. ඒක ජයගත්තොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 10න් 7ක්. ඒ කියන්නේ මෙතනින් අපි ගෙලින්ම දාන්නත් පුළුවන්. නේද ප්‍රශ්නේ කියවද්දිම. ප්‍රථම තරගයේ පරාජය වුවහොත් දෙවන තරගයේ ජය ගැනීමේ සම්භාවිතාව 2න් 1ක්. මම අන්න සම්පූර්ණ කරන්නයි කියලානේ කියන්නේ. ඒකට මම මේ ප්‍රශ්නේ කියවද්දිම උත්තර දාගත්ත පුතේ වැඩේ පහසුයි. එතකොට මේ පළවෙනි තරගයේ ජය ගැනීම 5න් 3ක් නම් පරාජය වීම 5න් 2ක්. ඒ සම්පූර්ණ එක වෙන්න බෑ. පළවෙනි තරගයේ ජය අරගෙන දෙවෙනි තරගයේ ජය ගැනීමේ සම්භාවිතාවය 10න් 7ක් නම් මේක සම්පූර්ණ එක වෙන්න පරාජය වීමේ සම්භාවිතාවය 10න් 3යි. පරාජය වෙච්ච එකක් ජය ලැබීම 2න් 1ක් නම් පරාජය වෙච්ච එක පරාජය වෙන්න සම්පූර්ණ එක වෙන විදිහට 2න් 1 දාන්න වෙන්නේ. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපෙන් අහනවා අදාළ සම්භාවිතාව ඒක අපි පළවෙනිට කරා කණ්ඩායම අඩුතරමින් එක් තරගයක්වත් ජය ගැනීමේ සම්භාවිතාව. අඩුතරමින් එක් තරගයක්වත් ජය ගැනීම කියලා කිව්වොත් පුතේ මොකක් හරි වෙලා ජය අරගන්න ගත්තනම් හරි. හැබැයි දෙකම පරාජය වීම ගණන් ගන්න බෑ. ඒකට ලේසියෙන්ම අපිට හදන්න පුළුවන් මේක මේ. දෙකම පරාජය වෙන සම්භාවිතාව හෙව්වොත් 5න් 2 වැඩි කිරීම 2න් 1නේ. ඒ කියන්නේ කීයද? දෙවරක් බෙදලා 5න් 1යි කියලා එනවා. එතකොට තරංග දෙකම පරිදීමේ සම්භාවිතාව 5න් 1යි.
එහෙමනම් අඩු තරමින් එක් තරඟයක් හෝ ජය ගැනීම ලේසියෙන් හොයමු. එකෙන් අඩු කරනවා 5න් 1. පොදු හරය 5යි. 5 හරින 1 කියලා කියන්නේ 5න් 4යි. පැහැදිලිද පුතාලා? හැබැයි ඉතින් අපිට ඕන නම් මේක දෙවෙනි ක්‍රමය කියලා මෙන්න මේ සම්භාවිතා ටික වෙන වෙනම අරගෙන ඒ ටික එකතුව ගත්තත් මේ උත්තරේම එන්න ඕනේ. නමුත් කෙටියෙන් පැහැදිලිව සරලව අපිට අදාළ උත්තරේට ලේසියෙන් යන්න පුළුවන්. හොඳයි. අපි ඊට පස්සේ යනවා පුතේ 2017 O level ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන ගානට. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සර්ව සම බල්බ 5ක් පෙට්ටියක ඇත. මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. බල්බ 5ක් තියෙනවා, දෙකක් පිලිස්සුයි. පෙට්ටියෙන් ආඹු ලෙස බල්බයක් ඉවතටගෙන එය පරීක්ෂා කර නැවත එම බල්බය පෙට්ටියට නොදමා තවත් බල්බයක් ආඹු ලෙස පෙට්ටියෙන් ඉවතටගෙන පරීක්ෂා කරනු ලැබේ. බල්බ ඉවතට ගැනීමේදී පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය දී ඇති කොටුදැලේ X ලකුණු යොදා නිරූපණය කරන්න. පිරිස්සුණු බල්බ B1 B2 ලෙසද හොඳ බල්බ G1 G2 G3 ලෙසද දක්වා ඇත. එතකොට පුතේ බලන්න පළවෙනි වතාවට අපි ගත්තනම් පිලිස්සිච්චි පළවෙනි බල්බය දෙවෙනි වතාවට ඒක ගන්න විදියක් නැන්නේ. ඇයි ඒක දාන්නේ ආයි ඒක වෙනම පැත්තකින් තියලා තමයි ගන්න. එතකොට පළවෙනි අවස්ථාවේදී අර පිච්චිච්චි දෙවෙනි බල්බය ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී ඒක එන්න විදිහක් නෑ. ඒතකොට මේ රේඛාව මෙන්නේ නෑ. ඔන්න ඔහොම තමයි අපිට කතර සලකුණු දාන්න වෙන. මෙතන එන්නේ නෑ. ඕනම දාන්න වෙන මේ රේඛාව තුළ බල්බ ගන්න විදිහක් නෑ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්نين අහනවා අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත් ඉවතට ගැනීමේ සිද්ධිය කොටුදැලෙහි වට කර දක්වා එහි සම්භාවිතාව සොයන්න. පුතේ අවම වශයෙන්වත් එක පිලිස්සිච්ච බල්බයක්වත් එන්න නම් ඒ කියන්නේ හැම වෙලේම හොඳ බල්බ ටික එන්නේ නැති අවස්ථා දෙකේදීම හොඳ බල්බ නැති වෙන්න ඕනේ. එතකොට ඒ කියන්නේ මෙන්න පළවෙනි වතාවට ගන්න බල්බ නරක වීමේ සම්භාවිතාව නරක වීමට අදාළ සිද්ධිය අඳින්න කිව්වොත් ඔහොම. දෙවෙනි වතාවට ගන්න බල්බ නරක වීමට අදාළ සිද්ධිය අඳින්නයි කිව්වොත් මෙහෙම. අඩුම වශයෙන් එක වතාවක හරි නරක වෙච්ච බල්බයක් තිබීම අඳින්නයි කිව්වොත් අපිට අඳින්න වෙන්නේ ඕනොහොම. සම්භාවිතාවනේ යන්නේ. ඔක්කොම දැන් 1 2 3 4 5 පස්සට 25න් 5ක් අඩු වුණාට පස්සේ සම්පූර්ණ නියැදිය අවකාශයේ දත්ත ගන්න 20. මේකෙන් 1 2 3 4 5 6ක් තමයි නැති. ඉතුරු ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට 20න් 6ක් අඩු වුණොත් එම කීයද? 14යි. දෙකෙන් බෙදමු අපි දෙවරක් 7යි දෙවරක් 10යි. 10න් 7ක් කියලා එනවා පුතේ සම්භාවිතාව. ඊට පස්සේ අපි ඊගාව කොටසට යමු. මෙන්න මෙහෙම කියනවා පුතාලා. එතකොට ඔයාලා මේ ගණන් උත්සාහ කරලා තමයි මේ පැහැදිලි කිරීම බලනවා ඇත්තේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් උත්සාහ කරලා තමයි මේ පැහැදිලි කිරීම බලන්න ඕනේ. මෙහෙම කියනවා. ඉහත පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රූප සටහන පහත දී ඇත. අනුරූප සම්භාවිතා දක්වමින් රූප සටහන සම්පූර්ණ කරන්න. පිලිස්සුණු බල්බයක් B මගින්ද හොඳ බල්බයක් G මගින්ද නිරූපණය වේ. එතකොට පළමු බල්බේ ඉවතට ගැනීමේ හොඳ බල්බයක් වීම 5න් 3යි. එහෙනම් නරක බල්බේ වීම මේක එක වෙන්න නම් 5න් 2 කියලා නිකම්ම ලියන්න පුළුවන් පුතේ. පළවෙනි වතාවට හොඳ බල්බයක් අරගෙන දෙවෙනි ඉවතට ගැනීමේදීත් ඒක හොඳ බල්බයක් වීම
ගත්තොත් බලන්න හොඳ බල්බ ඔක්කොම තියෙන්නේ 3යි මේ මම මෙතන ලියන්න. හොඳ බල්බ 3යි නරක බල්බ 2යි. සම්පූර්ණයෙන් ඔක්කොම බල්බ 5යි. දැන් පළවෙනි වතාවට හොඳ බල්බයක් ගිය ගමන් ඊගාවට ඉතුරු වෙන්නේ හොඳ බල්බ කීයද? 2යි. නරක බල්බ 2 එහෙම ඉන්නවා. ඒතර ඔක්කොම බල්බ 4යි. ඒකෙන් හොඳ බල්බයක් ලැබීමේ සම්භාවිතාව 4න් 2. ඒකෙන් නරක බල්බයක් ලැබීමේ සම්භාවිතාව 4න් 2ම තමයි. දැන් මේකෙන් ඊගාව අවස්ථාවේ අපි ගමු පුතේ නරක බල්බයක් ගත්තයි කියලා පළවෙනි වතාවට. ඒ කියන්නේ හොඳ බල්බ 3ම තියෙනවා. නරක බල්බ 1යි දැන් ඉතුරු. ඒ පළවෙනි වතාවට නරක බල්බයක් දැන් අරන් තියෙනවා. ඒතර ඔක්කොම බල්බ ගන්න ඉතුරු 4යි. ඒකෙන් හොඳ බල්බ කීයක් තියෙනවද? 3ක් තියෙනවා. දෙවෙනි වතාවේ නරක බල්බයක් කියමු. ඔක්කොම බල්බ 4යි. නරක බල්බයක් ඉන්න පුළුවන් සම්භාවිතාව 4න් 1. පැහැදිලිද? හොඳයි. අන්තිම ප්‍රශ්නෙන් අහනවා මේ පරීක්ෂණයේදී ඉවතර ගන්නා බල්බ දෙකකින් එක් බල්බයක් පමණක් පිළිස්සුණු එකක් වීමේ සම්භාවිතාව. එතකොට මෙන්න එකක් හොඳ වෙලා අනික පිළිස්සෙන්න ඕනේ. එක් බල්බයක් පමණයි නේද? මේක නරක නම් අනික හොඳ එකක් වෙන්න ඕනේ. ඔන්න ඔය සම්භාවිතාව අහන්නේ. අපි බලමු. මේ අතේ සම්භාවිතාව කියන්නේ 5න් 3 වැඩි කිරීම 4න් 2 එනවා 20න් 6යි කියලා. මේක 5න් 2 වැඩි කිරීම 4න් 3 එනවා 20න් 6. එතකොට සම්භාවිතාව වෙන්නේ කීයද පුතේ? 20න් 6 2ක්. කීයද 20න් 12යි. 4න් කැපුවොත් 4 වරක් 3යි 4 වරක් 5යි. 5න් 3යි කියලා එනවා. පැහැදිලි නේද? ඉතා පහසු ගණන. හොඳයි පුතාලා අපි ඊගාට යන 2016 අහලා තියෙන ප්‍රශ්නෙට මෙහෙම කියනවා පෙට්ටියක් තුල රතු පාට ටෙනිස් බෝල 3ක් හා කොළ පාට ටෙනිස් බෝලයක් ඇත. රතු පාටින් 3යි කොළ පාටින් 1යි. පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන පාට සටහන් කරගෙන ආපසු දමනු ලැබේ. ආයි පාරක් දානවා. නැවතත් පෙට්ටියෙන් බෝලයක් ඉවතටගෙන එහිද පාට සටහන් කරනු ලැබේ. බෝල ඉවතට ගැනීමේ සසම්භාව්‍යව සිදු කරනු ලබයි. අදාළ නියැදි අවකාශයේදී කොටු දැල තුල x ලකුණු යොදා ගනිමින් R123 මගින් රතු පාට බෝලයක්ද G මගින් කොළ පාට බෝලයක්ද දැක්වෙන විදිහට අරගෙන කතර ලකුණු යොදන්නයි කියලා කියනවා. එතකොට පුතේ පළවෙනි වතාවට රතු පාට පළවෙනි බෝලය අරගෙන දෙවෙනි වතාවටත් ඒ බෝලෙම ගන්න පුළුවන්. ඇයි? ඒක ආයි නැවත දානවා කියලා කියනවා. එතකොට මේ කොටු සියල්ලගේම කතර එනවා. පැහැදිලිද? හොඳයි. ඊගාව ප්‍රශ්නෙන් අහනවා පුතේ අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ඉවතට ගැනීමේ සිද්ධිය කොටු දැල තුල වටකොට දක්වා සම්භාවිතාව සොයන්න. අඩු වශයෙන් එක්වරයක්වත් කොළ පාට එන්න ඕනේ. එතකොට මෙන්න බලන්න පළවෙනි වතාවට කොළ එන සම්භාවිතාව අදාළ සිද්ධිය මෙන්න. දෙවෙනි වතාවට කොළ ලැබීමේ සිද්ධිය මෙන්න. අඩු වශයෙන් එක වතාවක් හරි කොළ කියලා කිව්වොත් මේ ටික නේද අපිට අඳින්න වෙන්නේ. බලන්න ලේසි. සම්භාවිතාව ලියන්න කියලා කියන 1 2 3 4යි 4 වරක් 4 16යි නියැදි අවකාශයේ මුළු දත්ත ගන්න. ඒකෙන් 1 2 3 4 5 6 7 4 7 පැහැදිලිද? මෙන්න එනවා සම්භාවිතාව 16න් 7යි කියලා. හොඳයි පුතේ අපි මෙහෙම බලමු. දැන් රතු පාට බෝල දෙක x දෙකක් තියෙනවා. තව රතු පාට බෝලයක y කියලා දාලා තියෙනවා. ඊගාවට කොළ පාට බෝලේ y කියලා දාලා තියෙනවා.
එතකොට බලන්න සම්පූර්ණ ඔක්කොම 4යි 4න් දෙකක් x කියලා සටහන් වෙනවා 4න් දෙකක් y කියලා සටහන් වෙනවා ඒ කියන්නේ දෙකෙන් එක දෙකෙන් එක ආයි නැවත මේක දාලානේ ඊගාවට ආයි පාරක් ගන්න. එතකොට ආයි x ලැබීමේ x එකක් ලැබීම අපිට ලියන්න පුළුවන් ආයිත් 4න් 2යි. ඒ කියන්නේ දෙකෙන් එකම තමයි. එතකොට නැවත y එකක් ලැබීම ආයිත් දෙකෙන් එකම තමයි. නැවත x ලැබීම දෙකෙන් එකමයි. y ලැබීම දෙකෙන් එකමයි. පැහැදිලි නේද? හොඳයි. ඊට පස්සේ අපෙන් අහන දේ බලන්න. අවස්ථා දෙකේදීම එකම අක්ෂරයේ ලකුණු කර ඇති බෝල ලබා ගැනීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ yy එන සම්භාවිතාව සහ xx එන සම්භාවිතාව තමයි අපෙන් අහන්නේ. දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක. ඔක්කොම කීයද 4න් 1යි. මෙතන දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක ඒත් 4න් 1යි. එකම අක්ෂරයේ ඇති බෝල ලැබීමේ සම්භාවිතාව 4න් 1 දන 4න් 1. 4න් 2යි උඩ යටයි දෙකෙන් බෙදුවොත් එම දෙකෙන් 1යි කියලා එනවා. පැහැදිලිද? ඊගාවට වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම එකම අක්ෂරය ලකුණු කර ඇති බෝල ඉවතට ගැනීමද එසේත් නැතිනම් අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලේ ඉවතට ගැනීමද යන්න හේතු සහිතව ප්‍රකාශ කරන්න. අඩු වශයෙන් එක්වරක්වත් කොළ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව කියන එක අපි කලින් හෙව්වා පුතේ. ඒකේ සම්භාවිතාව කටියට මතක ඇති. මෙන්න බලන්න. අඩු වශයෙන් එක් බෝලයක්වත් කොළ පාට එකක් වීමේ සම්භාවිතාව ඒක ආවේ 16න් 7. අපි ඒක ලියමු. කොහොමද? අඩු වශයෙන් කොළ ලැබීම 16න් 7යි. දැන් මෙතන එකම අක්ෂරය එන එක දෙකෙන් එකයි. කවුද පුතේ වැඩි? අපි මේක 16න් හරවමුද? මෙතන 16න් හරවුවොත් 8න් වැඩි වෙන්නේ 16න් 8යි. එතකොට අපිට ලියත හැකි එම නිසා 16න් 7 සහ 16න් 8 සැලකුවොත් මෙයා තමයි වැඩි. ඒ කියන්නේ දෙකෙන් එක තමයි වැඩි. එතකොට කවුද වැඩි? දෙකෙන් එක තියෙන එක්කෙනා වැඩි. ඒ කියන්නේ එකම අක්ෂරයේ සහිත බෝල ලැබීමේ සම්භාවිතාව තමයි වැඩි. සහිත බෝල ලැබීම සම්භාවිතාව වැඩි අගයකි. පැහැදිලි නේද ළමයි? අපි ඊට පස්සේ බලමු පුතේ 2015 O level ප්‍රශ්න පත්‍රයේ වෙලා තියෙන ප්‍රශ්නය. පෙට්ටියක් තුළ එකම වර්ගය හා ප්‍රමාණයේ පළතුරු බීම බෝතල් 5ක් ඇත. එයින් දෙකක් කල්ලිකුත් වූ ඒවා වන අතර ඉතිරි 3 කල්ලිකුත් වීමට ආසන්න ඒවාය. විද්‍යාගාර සහායකයෙක් පෙට්ටි අහඹු ලෙස බෝතලයකින් ඉවතට ගෙන ආපසු නොදබා අහඹු ලෙස තවත් බෝතලයක් ඉවතට ගනී. සසම්භාව්‍ය පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය රූපේ නිරූපණය කිරීමට සූදානම් කර සම්පූර්ණ කොටු තැලක් රූපයේ දැක්වේ. මේ E1 E2 මගින් කල්ලිකුත් වූ බෝතල්ද N1 N2 N3 මගින් කල්ලිකුත් වීමට ආසන්න බෝතල්ද දැක්වේ. නියැදි අවකාශයේ කොටු දැල තුල X ලකුණු යොදා ගනිමින් දක්වන්න. දැන් පුතේ මේ බලන්න බෝතලයක් අරගෙන එය ආපසු නොදමානේ ඊගාව එක ගන්න. එතකොට පළවෙනි අවස්ථාවේ අර ඉක්ුත් වෙච්ච පළවෙනි බෝතලේ ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී ඒක ගන්න විදිහක් නැහැ.
පළවෙනි අවස්ථාවේදී කල්ලි කුට්ටෙච්ච දෙවෙනි බෝතලේ ගත්තොත් දෙවෙනි අවස්ථාවේ ඒක හම්බෙන්නේ නැහැ. ඒකට මේ පේලිය එන්නේ නැහැ. මෙහෙම තමයි එන්නේ. පැහැදිලිද? නොහොම නේද? එකම දේ නැවත වාරයක් එන්නේ නැති වෙන විදිහට මෙන්න මෙහෙම තමයි අපිට කොටු කතරේ යොදන්න පුළුවන් වෙන්නේ. ඉවතරගත් බෝතල් දෙකම කල්ලිකුත් ඒවා වීම යන සිද්ධිය කුඩුදැලෙහි වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න. ඒ කියන්නේ පළවෙනි වතාවෙත් නරක වෙච්ච එක වෙන්න ඕනේ, දෙවෙනි වතාවෙත් නරක වෙච්ච එක. ඒ කියන්නේ මෙයා නේද? එතකොට අපිට ලියන්න වෙන්නේ සම්භාවිතාව මේ අදාළ සිද්ධියට අදාළව 2යි සම්පූර්ණ 1 2 3 4 5යි 5 5 25න් අඩු වෙන්න ඕනේ 5 20යි දෙකෙන් බෙදුනොත් දෙවරක් 1යි දෙවරක් 10යි 10න් 1යි කියලා එනවා. හොඳයි ඊට පස්සේ කොටසට යන්න. සහායකයා මෙම ඉවතටගත් බෝතල් දෙකම ආපසු පෙට්ටියට දමයි. ඉන්පසු පරීක්ෂකයෙක් එම පෙට්ටියෙන් අහඹු ලෙස බෝතලයක් ඉවතටගෙන එහි ඇති බී වල එක්තරා බැක්ටීරියා විශේෂයක් තිබීදැයි පරීක්ෂා කරයි. මෙම සසම්භාවී පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් රූපයේ දැක්වේ. මෙහි ඊ මගින් බෝතලය කල්ලිකුත් වීමද එන් මගින් කල්ලිකුත් වීමට ආසන්න වීමද බී මගින් බැක්ටීරියා විශේෂය තිබීමද බී ඩෑෂ් මගින් බැක්ටීරියා විශේෂය නොතිබීමද දැක්වේ. සම්භාවිතා රුක් සටහනෙහි ලියා දක්වන්නලු. දැන් පුතේ මේකෙදී අපි තේරුම් ගන්න ඕනේ මේ එක සම්පූර්ණ අර්ථක සම්භාවිතාව එක වෙන්න එපා. දැන් මෙතන 5න් 2ක් නම් මෙතන අනිවාර්යෙන් 5න් 3යි. මෙතන 4න් 1ක් නම් මෙතන 4න් 3ක් වෙන්න ඕනේ. ඒ සම්පූර්ණ එක වීම සඳහා. මෙතන 20න් 19 කියලා දාලා තිනවා. එහෙනම් මෙතන 20න් 1 විය යුතුයි. ඊට පස්සේ අපෙන් අහනවා ඉවතටගත් බෝතලයේ ඇති බීම වල බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතාව. පුතේ බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතාව පෙන්වන්නේ මේකින්නේ. 5න් 2 වැඩි කිරීම 4න් 1. දෙවරක් 1යි දෙවරක් 1යි සුළු වුණාට පස්සේ 10න් 1යි කියලා මෙතන එනවා. මෙතන එන්නේ 5න් 3 වැඩි කිරීම 20න් 1. පොදු හරි පිටුවරක පසරක් 2 10යි 100න් 3යි කියලා එන්නේ. අන්න බැක්ටීරියා විශේෂය තිබීමේ සම්භාවිතය එතකොට එන්නේ 10න් 1 ධන 100න් 3. මේක 100 කරන්න පොදු හරය උඩයි යටයි 10න් වැඩි කරොත් 100න් 10 ධන 100න් 3 උත්තරේ එනවා 100න් 13යි. පැහැදිලිද ළමයි? එතකොට පුතේ අපි දැන් ඔය කියන සම්භාවිතාවට අදාළ ප්‍රශ්න වැඩි සංඛ්‍යාවක් පසුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. මේ ගණන් නැවත නැවත හදලා අවබෝධයෙන් නැවත නැවත හදලා ඔය කට්ටිය ඔයාලා අවුරුද්දේ විභාග ප්‍රශ්නෙට නිවැරදිව පැහැදිලිව උත්තර ලියන්න පුරුදු වෙන්න. අපි බලමු පුතේ මේ 2019 පේපර් එකේ ඇවිල්ලා තියෙන ගාන 4 වෙනි ගාන ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ පන්තියක සිසුන් 40 දෙනෙකු පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරින් පහත සඳහන් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තියත් අදාළ අසම්පූර්ණ ජාල රේඛයක් සකස් කර ඇත. මෙහි 10 20 මගින් 10ට වැඩි හා 20ට අඩු හෝ සමාන ලකුණු ප්‍රාන්තරය දැක්වෙන අතර අනෙක් ප්‍රාන්තරද එපරිදිම දැක්වේ. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ඉහත සංඛ්‍යාත වගුව සහ ජාල රේඛය සම්පූර්ණ කරන්න. හරි පුතේ. එතකොට මෙන්න ලකුණු ප්‍රමාණ මෙන්න සිසුන් සංඛ්‍යාව. එතකොට 10ත් 20ත් අතර සිසුන් 6 දෙනෙක් කියලා කියනවා. මේ 10ත් 20ත් අතර 6ක්. ඊගාට 20ත් 40ත් අතර 20ත් 40ත් අතර සිසුන් කී දෙනෙක්ද පුතේ? මේ මෙතන 20ත් 30ත් අතර සිසුන් 4 දෙනෙක්.
20ත් 40ත් අතර ඒ වගේ දෙගුණයක්. කීයද එන්නේ එතකොට? මෙතෙන්ට එන්නේ 8. ඊට පස්සේ 40ත් 50ත් අතර සිසුන් කීයද? 7යි. ඊට පස්සේ 50ත් 80ත් අතර සිසුන් 15ක් කියලා කියනවා පුතේ. 50ත් 80ත් අතර සිසුන් 15ක්. මේ වගේ ප්‍රාන්තර 3ක් තියෙනවා. එතකොට මේක 3ෙන් බෙදුනට පස්සේ 5යිනේ. හරියට මෙයා යන්න ඕනේ පුතේ. මේ 5 කියන රේඛාවේ යන විදියට තමයි මේක ඇඳෙන්න වෙන්නේ. පැහැදිලි නේද? එතකොටනේ පුතේ 5 අරක් 3 15යි කියලා මෙතන හැදෙන්නේ. ඊට පස්සේ පුතේ 80ත් 90ත් අතර මෙන්න 80ත් 90ත් අතර කීයද? 4යි. එකතුව 40 වෙන්න වෙලා තියෙනවා. මේ ප්‍රාන්තරවල හරි මැද ලකුණු කරනවා. මෙතන එතකොට 20ත් 30ත් අතර හරි මැද ලකුණු කරන්න. 30ත් 40ත් අතර හරි මැද ලකුණු කරන්න. මෙතන එතකොට 3ක් තියෙනවා. 50ත් 60ත් අතර හරි මැද 60ත් 70ත් අතර 70ත් 80ත් අතර 80ත් 90ත් අතර 90ත් 100ත් අතර නෑ ඔන්නෝම ඇඳ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? මේක යා කරන්න ඕනේ. එතකොට මෙන්න අපි යා කරන්න පටන් ගත්තොත් පුතේ මොන අපි යා කරන්න පටන් ගමු. ඔන්නෝම එන්නේ. ඊගාට ලකුණු 40ට වඩා වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව මිලු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පුතේ 40ට වඩා ලකුණු ලබාගත් ශිෂ්‍යෝ කීයද? මේ 40ට වැඩි 50ට අඩු 50ත් 40ට වැඩි කියන කට්ටිය වෙන්න ඉන්නවා මෙතන ඉඳන් 7 15 4. ඔක්කොම කීයද කියලා බලමු. 7යි 4යි 11යි 11යි 15යි 26යි. ඒත් මුළු සිසුන් ගාන කීයද? 40ක් නේ ප්‍රතිශතයක් ලෙස 40න් 26ක් ඉන්නවා. එහෙනම් 100ට කීයද? හොඳයි අපි සුළු කරමු පුතේ. බිඳුවේ බිඳුව කැපුණා. 4 වරක් බෙදෙනවා. 4ට 2 2යි 26ට 2 13යි. දෙවරක් 5යි 5 වරක් 3 15යි එකක් ඉතුරුයි 5යි 1යි 6යි 165ක් කියලා එනවා. ඊගාවට අපෙන් අහනවා පුතේ ජාල රේඛය මත සංඛ්‍යාත බහුවස්ත්‍රය දක්වන්න. ඉතින් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිද්දී අපි මොකද කරන්නේ? පැහැදිලිව නේද? මේ මෙතනින් අර අඩුවල තියලා මෙන්න මේකට තමයි කියන්නේ පුතේ සංඛ්‍යාත බහුවස්ත්‍රය. හරි පුතාලා අපි දැන් බලමු 2018 ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන දාන පහත දී ඇත්තේ සන්තතික දත්ත 48ක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකි. මෙහි 10ත් 20ත් පන්ති ප්‍රාන්තරයට 10ට සමාන හෝ ඊට වැඩි නම් 20ට අඩු දත්ත සියල්ල අයත් වේ. අනිකුත් පන්ති ප්‍රාන්තරද එලෙසම වේ. මෙන්න පන්ති ප්‍රාන්තරයේ දීලා තියෙනවා සංඛ්‍යාතයේ දීලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාතයේ දීලා තියෙනවා වගුවේ හිස්තැන් පුරවන්නයි කියලා කියනවා. පුතේ සමුච්චිත සංඛ්‍යාතය කියලා කියන්නේ සංඛ්‍යාත පිළිවෙලින් එකතු වෙමින් යන්නේ. නේ 6 සංඛ්‍යාතයේ තියෙනවා
ඊගාවට මෙන්න මේ ප්‍රාන්ති ප්‍රාන්තරයට අදාළව සංඛ්‍යාතය 8යි සමුචිත සංඛ්‍යාතය එතකොට 6ට 8ක් එකතු වෙලා 14 කියලා එන්නේ. ඊට පස්සේ මෙතන සංඛ්‍යාතය 12යි සමුචිත සංඛ්‍යාතය එන්නේ එතකොට 14ට 12ක් එකතු වෙලා 26යි. ඊට පස්සේ මේ පන්ති ප්‍රාන්තරයේ සංඛ්‍යාතය 15යි මෙතන සමුචිත සංඛ්‍යාතය එන්න ඕනේ 26ට 15ක් එකතු වෙලා 5යි 6යි 11යි එකක් ඉතුරුයි 4යි. පැහැදිලිද පුතා? ඊට පස්සේ මෙතන සංඛ්‍යාතය 5යි. එතකොට මෙතන සමුචිත සංඛ්‍යාතය එන්න ඕනේ 41ට 5ක් එකතු වෙලා 46යි. ඊට පස්සේ පුතේ මේ 46ට මෙන්න මෙතන සංඛ්‍යාත එකතු වෙලා තමයි 48 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් 46ට දෙකක් එකතු වුණොත් නේ 48 එන්නේ. එහෙනම් මෙතන සංඛ්‍යාතය කීයද? 2. පැහැදිලි නේද? හොඳයි. ඊට පස්සේ දී ඇති ඛණ්ඩාංක තලයේ මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ ඒ ඇසුරින් සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය ලබා ගන්න. එතකොට පුතේ අපිට කරන්න වෙන්නේ මුලින්ම මේ පැත්තට පන්ති ප්‍රාන්තර අඳින්න වෙනවා. පන්ති ප්‍රාන්තර මේ පැත්තේ අපි දාමු සමුච්චිත සංඛ්‍යාතය. දැන් පන්ති ප්‍රාන්තර ටික දැම්මොත් මේ තද කොටුවකින් 5ක් කියලා අරගෙන මේ මෙතෙන්ට 10යි කියලා දාමුද? 10 20 30 40 50 60 70 ගානටම එනවා නේද? ඊගාවට මේතනත් කොටු දෙකින් දෙකට 10 20 ලකුණු කරමු පුතේ. 10 20 බලන්න. දැන් ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රේ නම් ඊට වඩා පැහැදිලිව තියෙනවා 30 40 ගන්න වෙන්නේ මෙතන නේද මේ? හොඳයි. අපි ඊකට ලකුණු කරමු පුතේ. මෙන්න බිඳුවත් 20ත් අතර ගත්තට පස්සේ එතකොට මෙයාගේ සමුචිත සංඛ්‍යාතය 6යි කියලානේ කියන්නේ. 10ත් 20ත් අතර බලන්න 10ත් 20ත් අතර සමුචිත සංඛ්‍යාතය 6යි. 10ත් 20ත් අතර සමුචිත සංඛ්‍යාතය 5ට වඩා පොඩ්ඩක් වැඩියෙන් 6යි. නේද? එතකොට මේ මෙතනින් ලකුණු කරනවා තිත. 20ත් 30ත් අතර 14යි. 14 කියන්නේ 15ට වඩා එකක් අඩුයි. 30ත් 40ත් අතර කීයද සමුචිත සංඛ්‍යාතය? 26යි. එතකොට 25 26. මෙතනින් හරියට 40ත් 50ත් අතර 41. 41. 50ත් 60ත් අතර 48. පැහැදිලි නේද පුතේ? හතලිස් මෙතන 46 එන්නේ 60ත් 70ත් අතර තමයි 48. මොනවා මෙන්නේ? ඒතර මෙයාට අදාළ සුමට වක්‍රයක් ඇඳලා තින් පුතේ මේ මෙතන 6 නේ ඉන්න ඕනේ. 6 අපිට ලකුණු කරන්න වෙන්නේ මෙතන. මෙහෙම
පැහැදිලිවම සුමට වක්‍රය අඳිනවා. ඊට පස්සේ අපි දන්නවා මධ්‍යස්ථයේ තියෙන්නේ 48 දෙකට බෙදුවට පස්සේ 24 නේ. ඒතර 48 දෙකෙන් බෙදුවොත් 24 වෙනි අගය තියෙන විදිහට අදාළ පන්තිපාන්තරයේ අගය හොයමු. 24 අඳිමු. මෙතන 24. හොඳයි. ඊට පස්සේ එයාට අදාළව මේක මෙහෙට ගත්ත ගමන් 40ට පොඩ්ඩක් එකක් අඩුවෙන් එක කීයද පුතේ? මධ්‍යස්ථය කීයද එන්නේ? 39යි. පැහැදිලිද? ඊගාව ප්‍රශ්නෙන් අහනවා ඉහත දෙක කොටසේදී ලබාගත් මධ්‍යස්ථය එය අඩංගු ප්‍රතිපාන්තරයේ මධ්‍යගයේ කොපමණ අපගමනය වේද? පුතේ බලන්න මධ්‍යගයේ ආවේ කීයද? මධ්‍යස්ථයේ 39යි කියලා ආවා. නේද? 39 අයත් පන්තියට අදාළව මධ්‍යගයේ හොයමු. පන්තියේ මධ්‍යගය. පන්තියේ මධ්‍යගය හොයන්නේ කොහොමද? ඒ දෙකේ උඩත් සීමාව යටත් සීමාව එකතු කරලා දෙකෙන් බෙදන්න එපා මේ. මෙයානේ 30යි 40යි එකතු කරා දෙකට බෙදුවා. 35යි කියලා ඉන්නේ. මේක අපිට ලේසියෙන්ම හිතා ගන්න පුළුවන් පුතේ. මේකෙන් 5ක් මෙයාට දෙන්න. එතකොට 35 දන්නේ 35නේ. දෙවරක් 35 බෙදීම දෙක කියන්නේ 35යි. එතකොට අපගමනය අපෙන් අහන්නේ වෙනසනේ. අපගමනය මධ්‍යස්ථයයි පන්තියේ මධ්‍යගයයි අතර අපගමනය 39 ඍණ 35. කොච්චරක් අපගමනය වෙලාද? 4ක් අපගමනය වෙලා. පැහැදිලිද ළමයි? ඔන්න හොඳට තේරුම් ගන්න ඉතා පහසු ගණන්. හොඳයි පුතාලා අපි ඊට පස්සේ බලමු මේ 2015 A level ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන ගාන. මෙහෙම කියනවා සායනයකට රැගෙන ආ ළමයින්ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් පහත තොරතුරු ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. වගුවේ සමුච්චිත සංඛ්‍යාත පේළිය සම්පූර්ණ කරන්න. සමුච්චිත සංඛ්‍යාතය ගන්නේ අදාළ සංඛ්‍යාත එකතු වෙමින්. මේක 2යි 2ට 5ක් එකතු වුණා 7යි. 7ට 8ක් එකතු කරලා මෙතන දානවා 15යි. ඊට 15ට ආයි 8ක් එකතු කරලා මෙතන දානවා කීයද? 20යි 23යි. 23ට 6ක් එකතු කරා 29යි. 29ට 3ක් එකතු කරා 32යි. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපෙන් අහනවා වගුව ඇසුරින් දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිද්දී පුතේ 5ත් 10ත් අතර සමුච්චිත සංඛ්‍යාතය 2යි. 5ත් 10ත් අතර සමුච්චිත සංඛ්‍යාතය 2 වෙදී අපි මොකද කරන්නේ? 10 ගාවින් 2 කොටුව උන ලකුණු කරා. ඊගාවට 10ත් 15ත් අතර 7යි. ඕන මෙතනින් ලකුණු කරා. පැහැදිලිද? ඊට පස්සේ 15ත් 20ත් අතර 15යි. මේ ගානට 20ත් 25ත් අතර 23යි. 25ත් 30ත් අතර 29යි.
30ත් 35ත් අතර 32යි. මෙන්න මෙහෙම එකක් එන්නේ නේද? ඒකට පුතේ මේන මෙහෙම වක්‍රය පැහැදිලිව අපි සටහන් කරගන්න. ඊට පස්සේ අපෙන් අහනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරේ මෙන්න මේව හොයන්නයි කියලා. මධ්‍යස්ථය. පුතේ මධ්‍යස්ථය කීවෙනි අගයේද තියෙන්නේ කියලා බලමු. 32 බෙදීම 2 වැනි ස්ථානයේ තියෙන්නේ. ඒ කියන්නේ 16. 16 වෙනි අපි මොකද කරන්නේ? අඩු රූල අරගෙන මෙතනින් ලකුණු කරනවා. අදාළ වක්‍රයෙන් එනවා පුතේ 16 වෙනියා. කීයද කියලාද? මෙතන 20 එකක් පන්නලා නේද? මධ්‍යස්ථය 21යි. පැහැදිලිද? ඊට පස්සේ පළවෙනි චතුර්ථකය හා තුන්වෙනි චතුර්ථකය. පළවෙනි චතුර්ථකය හොයන්නේ කොහොමද? 16යි 2ට බෙදුවා නේද? එහෙම නැත්නම් 32 4ෙන් බෙදුවා. 32 බෙදීම 4 වැනි ඉලක්කම. ඒ කියන්නේ කීවෙනි ඉලක්කමද? 8 වැනි අගය. 8 කෝ මෙන්න ඉන්නවා 10. ලකුණු කරමු. මෙන්න එතකොට එනවා 15න් එකක් පනලා නේද? Q1 අගය 16යි. ඊට පස්සේ අපෙන් Q3 තහනවනේ. තුන්වෙනි චතුර්ථකේ. ඒ කියන්නේ 32 බෙදීම 4 වැඩි කිරීම 3 වැනි අගය. ඒ කියන්නේ කීයද? අට වරතුන 24 වැනි අගය. 24 24 වෙනි අගයට එන්නේ පුතේ. හරියටම 25ට එකක් වැඩි නේද? Q3 26යි. පැහැදිලිද ළමයි? එතකොට ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රය කරද්දී මීට වඩා පැහැදිලි රූප සටහනක් එක්ක හම්බෙන්නේ පුතේ. එතකොට ඒ අදාළ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර පිළිවෙලින් ලියාගෙන යන්නයි තියෙන්නේ. එතකොට මේවා අගයනුත් දානවා නම් ඉතා සුදුසුයි. මේවා අගයන් කීයද? මේ ස්කන්ධනේ ඉන්නේ පුතේ කිලෝග්‍රෑම් අගයන්නේ. එතකොට ඒකකත් එක්ක උත්තර ලියවෙනවා නම් තමයි වඩා සුදුසු නේද? ඊට පස්සේ අපෙන් අහනවා ස්කන්ධයේ 24ක් හෝ ඊට වැඩි ළමයි ගණන. 24ක් හෝ ඊට වඩා වැඩි ළමයි ගණන අපි ගත්තොත් එම මේ 24 ආපු එක දැක්කද? ස්කන්ධයේ 24 20ත් 25 ගත්තොත් එම 23 දෙනෙක්ම ඉන්නවා. අපිට ඕනේ 24ට හෝ ඊට වඩා වැඩි. 24 හෝ ඊට වඩා වැඩි. එතකොට අපිට මේ පන්ති ප්‍රාන්තර වලින් ගන්න බෑ කියන එක පැහැදිලි වෙනවා. ස්කන්ධයේ 24 කියන එක අපි ගත්තොත් මේ මෙතනින් 24ට වඩා වැඩි සමුච්චිත සංඛ්‍යාතය අපි ගත්තොත් එන්නේ මේක යා කරොත් එම පුතේ මේ ඉර දිගේ යා කරොත් අපිට එනවා කීයයි කියලාද? 21 වෙනිය කියලා එන්නේ. සමුච්චිත සංඛ්‍යාතේ 21 කියලා එන්නේ. එතකොට අපිට ගන්න වෙන්නේ 24ට හෝ ඊට අඩු ළමයි ගණන කීයද? 24 හෝ
ඊට අඩු ළමයි සමුච්චිත සංඛ්‍යාතය 21යි. එම නිසා 24ට හෝ ඊට වැඩි ළමයි ඔක්කොම ළමයි 32කින් අඩු කරනවා 21. එතකොට උත්තරේ එනවා පුතේ 2කින් එකක් 1යි 3න් 2ක් 1යි ළමයි 11ක් කියලා. පැහැදිලි නේද? ඒතර පිරිවරින් මේ යටතේ ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරා. ඔය කට්ටිය තවදුරටත් මේව උත්සාහ කරලා මේව හොඳට පුරුදු වෙලා අදාළ විභාග ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු සපයන්න කියලා අපි පුතේ 2009 ප්‍රශ්න පත්‍රයේ ඇවිල්ලා තියෙන ගාන පාසල් සිසුන් 40ක් මාසයක් තුළ පාසලට පැමිණීම පිළිබඳ තොරතුරු ඇසුරින් පහත සඳහන් වගුව ගොඩනගා ඇත. 0.4 යනු 0ට වැඩි හා 4ට අඩු අගය ඇතුළත් ප්‍රාන්තරයයි. අපිට කියනවා වගුවේ හිස්තැන් පුරවන්න. සමුච්චිත සංඛ්‍යාතය දාන විදිය පැහැදිලි පුතේ. මේ 2ට 3ක් එකතු වෙලා තමයි 5 හැදෙන්නේ. 5ට 5ක් එකතු වෙලා එතකොට 10 හැදෙනවා. 10ට 20ක් එකතු වෙලා 30. 30ට යම්කිසි ගාණක් එකතු වෙලා 40 වෙන්නේ. 30ට 10ක් එකතු වුණොත් මේ පුතේ 40 එන්නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 10. හරි. ඊට පස්සේ අපෙන් අහනවා පුතේ මෙයාගේ තොරතුරු ඇසුරින් ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. එතකොට 0වත් 4ත් අතර සමුච්චිත සංඛ්‍යාතය 2යිනේ. බලන්න 2 4 8 10 විදිහට නෙන්නේ. එතකොට මේ මෙතන 2 ඇඳෙනවා. ඊට පස්සේ 4ත් 8ත් අතර 5යි සමුච්චිත සංඛ්‍යාතය. එතකොට මේ 4 තියෙන්නේ 5 කියන එක නා 2 4 6 2 4 6 8. එතකොට මෙතන අපිට අඳින්න වෙන්නේ 4ත් 8ත් අතර 5 කියන එක පුතේ හරියටම මේ මැද්දේ නේද? ඊගාට 8ත් 12ත් අතර 10 මේන මෙතන. 8ත් 12ත් අතර 10. 12ත් 16ත් අතර 30. 12ත් 16ත් අතර මෙන්න 30. 16ත් 20ත් අතර 40. ඔන්න ඔහම එනවා. පැහැදිලි ඉතා ශීඝ්‍ර වර්ධනයක් සහිතව නේද? එතකොට මේක මෙහෙම ගිහිල්ලා සම්පූර්ණ මෙහෙම යන්නේ. අපෙන් අහනවා සමුච්චිත සංඛ්‍යාතයේ වක්‍රයට අනුව මධ්‍යස්ථ දින ගණන හොයන්නයි කියලා. පුතේ මධ්‍යස්ථ දින ගණන හොයද්දී බලන්න කීවෙනියද මධ්‍යස්ථ එන්නේ 40 බෙදීම 2 වැනි අගය. ඒ කියන්නේ 20 වැනි අගය. 20 වැනි අගය ගන්න මෙතනින් යා කරලා ගත්තොත් එම කීය දෙන්න ඕනේ පුතේ? මෙන්න මෙහෙම මෙන්න මේ දින ගණන තමයි එන්න ඕනේ. එතකොට මධ්‍යස්ථයේ පිහිටීම 20 වෙනි පිහිටීම එන්න ඕනේ. දක්වන අගේ පුතේ මේ 12ත් 16ත් අතර හැබැයි හරි මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන්. ඒ කියන්නේ 15යි. දින 15යි නේද? ඊට පස්සේ සිසුන් 40 දෙනා අතරින් අඩුවෙන්ම පාසල් පැමිණි 125 වෙන් කරගත යුතුය. ඒ සඳහා තෝරාගත යුත්තේ දින කීයකට අඩුවෙන් පැමිණි අයද. එතකොට අපි මොකද කරන්නේ පුතේ? අර 125 කියන්නේ පළවෙනි චතුර්ථකය වගේනේ. එතකොට අපි හොයනවා 40 බෙදීම 4 වෙනි අගය. ඒ කියන්නේ 10 වෙනි අගය. 10 වෙනි අගය ආවේ කීයද පුතේ? දින 12නේ. එතකොට දින 12යි
එම නිසා දින 12ට අඩුවෙන් අය දින 12ට අඩුවෙන් පැමිණි අය ගත්තනම් අපිට 125 තෝරගන්න පුළුවන්. පැහැදිලිද? ඊගාවට C කොටසේ අහනවා සිසුන් 40 දෙනා අතරින් වැඩියෙන්ම පාසල් පැමිණි 25 තෝරා ගැනීමට දින 18කට වැඩියෙන් පාසල් පැමිණි සිසුන් තෝරාගත යුතුයි යන්න අසත්‍ය බව පෙන්වන්න. අපි මොකද කරන්නේ එතකොට? මේ කියන්නේ අර Q3 හෙව්වා වගේනේ. ඒ කියන්නේ 40 බෙදීම 4 වතාවක් 3 වෙනි අගේනේ අපි ගන්න ඕනේ. නෙවෙයි නේද පුතේ? බලන්න Q3 හොයද්දී 40 බෙදීම 4 වතාවක් 3 වෙනි අගේ ගන්න ඕනේ. මෙන්න 30 වෙනි අගේ ගන්න ඕනේ. 30 වෙනි අගේ අපි හොයලා බලමු. පුතේ බලන්න 30 වෙනි අගේ මෙයාට අනුව මේ 30 වෙනි අගේ එන්නේ හරියටම කීයේද? 16 දිනේ. එතකොට දින 16 එන්න ඕනේ. නමුත් එතකොට මේක කියන්නේ දින 18. එම නිසා ප්‍රකාශය අසත්‍ය වේ. පැහැදිලිද ළමයි? එතකොට ළමයි මේ යටතේ ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරා. මේවා හොඳින් පුරුදු වෙලා ඔයාලා විභාගෙත් වැඩි ලකුණක් ගැනීම සඳහා නේද හොඳට පුරුදු වෙලා මේ ගණන් හදලා පුළුවන් කරගන්න.